නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ දහම් කැඩපත උතුම් සදහම් පිළිසඳර අද දවසෙත් ඔබට සමීප කරමින් අපි තාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. ඉතින් අපේ ගුරු දෙවිඳුන් වන්දනමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම මේ උතුම් සදහම් පිළිසඳර පිණිස අද දවසෙත් වැඩම ආවදාළ ගරුතර මහා සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි හැමදෙනාම දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අද සදැහැති දායකත්වයේ අපි සිහිපත් කරගන්නම්. සයිප්‍රස්හි සේවයේ නියුතු පින්වත් නෙල්කා කුමාරි මහත්මිය තමයි දායකත්වයේ දරන්නේ. ඉතින් මේ පින්වන්ත නෙල්කා කුමාරි මහත්මිය ඇතුළු හැමදෙනාත් පිනැති ඔබ හැමදෙනාමත් කැටුව අද දවසෙත් සදහම් පිළිසඳර පවත්වන්න අපි සූදානම් වනවා. අපි නැවත වතාවක් මහා සංඝරුවන වන්දනා කොටගෙන ඒ පිණිස ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අද දවසෙත් අනුශාසනාවන් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය සියලු දෙනාටම තිරුවන් සරණයි. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීන්. අපි කතා කරමින් හිටියේ මේ විද්‍යා විමුක්ති සාක්ෂාත් කරන කෙනෙකුට, එහෙමයි. නිකලස් ජීවිතයට ආස කරන කෙනෙකුට, එහෙමයි. ඒතර මානසිකව ගොඩනැගිය යුතු අවබෝධයට පක්ෂ වෙච්ච, එහෙමයි. අවබෝධයට ප්‍රධාන අංගයන් වුණු අංග 7ක් ගැන. එහෙමයි ස්වාමීන්. එතකොට ඒ අංග 7 තමයි සති සම්බොජ්ජංගය. එහෙමයි. ඒ වගේම විරිය සම්බොජ්ජංගය, ප්‍රීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය සහ උපේක්ෂා සම්බොජ්ජංගය කියලා. එතකොට මේ බොජ්ජංග 7 මානසිකයි. හරි පුදුමයිනේ. එහෙමයි ස්වාමීන්. සිහිය කියන එක මානසිකයි. එහෙයි. ඊළඟට ධම්ම විශ්ය කියන එක මානසිකයි. එහෙමයි ස්වාමීන්. දැන් බුදු කෙනෙක් මේ හොයා ගන්නවා කියන එකනේ පුදුම පරිශ්‍රණයක් නෙවනේ. ස්වාමීනි. සම්මා සම්බුදු කෙනෙක්මනේ. එහෙමයි. පුදුම ආශ්චර්යයි, අద్භූතයි. එහෙමයි. ඊළඟට මේ වීරිය, එහෙමයි ස්වාමීනි. සමහර අවස්ථාවල වීරිය කායිකවත් විස්තර කරනවා. එහෙමයි. මෙතන වැදගත්ම ති මානසික වීරිය තමයි. එහෙමයි ස්වාමීනි. ඊළඟට තමයි ප්‍රීතිය. එහෙමයි. ඒක මානසිකයි. එහෙමයි. එතකොට පස්සද්ධිය හරි පුදුම දෙයක් ඒව නේද? එහෙමයි. ඒතර මෙහිම ආධ්‍යාත්මික ගුණධර්ම මේ පුදුම ගුණධර්ම මේවා. එහෙමයි ස්වාමීනි. ඒතර මේ කියන ආධ්‍යාත්මික ගුණධර්ම මේවා ලෝකෝත්තර ගුණධර්ම. මේවා ලෝකෝත්තර ඒවා. එහෙමයි. ලෞකික නෑ මේ වගේ. එහෙයි ස්වාමීනි. දැන් ඒකනේ අර කියන්නේ අර මේ ප්‍රීතිය පවා විවේකයෙන් හටගත්තු ප්‍රීතිය පවා ආධ්‍යාත්මික උපදිනකොට කාමයේ නිසා හටගන්න ඒ වෙලාවේ සැපයක් නෑ කියන, දුකත් නෑ කියන. එහෙමයි ස්වාමීනි. අකුසල් නිසා හටගන්න සැපත් නෑ කියන, දුකත් නෑ කියන. එහෙමයි. අඩු ගානේ කුසල් නිසා උපදව ගන්න බැරි වීම නිසා යම් දුන්නසක් තියෙන, ඒ දුකත් නෑ කියන. එහෙමයි. පුදුම දෙයක් ඒකනේ. එහෙයි ස්වාමීනි. ඒ සියල්ලම ඉක්මවා ගියපු මානසික මහා පෙරලියක්. එහෙමයි. අරහත් සම්බුදුවරුන්මයි දකින්නේ මේවා. එහෙමයි. මේ බුද්ධ ශාසනයකින්මයි මේ වගේ උත්තම දේවල් මේ කන් වලට අහන්න ලැබෙන්නේ. එහෙමයි. මේ දේවල් වලින් මේ සම්බුද්ධ ශාසනය ගැන පහදින්න ඕන. එහෙමයි ස්වාමීනි. මේ දේවල් වලින්ම තෙරුවන්ට බුදුවරුමයි හොයාගන්නේ. ඒ දහම තුලමයි මේ වගේ දේවල් තියෙන්නේ. එහෙමයි. එතකොට ඒක ඒ නිසා තමයි ඒවට කියන්නේ බෝධි අංග කියලා. එහෙමයි ස්වාමීනි. ඊළඟට මේ කායික මානසික පස්සද්ධිය. එහෙමයි. ඊළඟට උපදවන දෙයක් තමයි සමාධිය කියන එක. එතකොට මේ සමාධිය කියන එක අද බටහිර ලෝකෙට පවා සෑහෙන ගිහිලා තියෙන එකක්. එහෙමයි. පැතිරලා තියෙන කාරණාව. නමුත් ඊවර ඒගොල්ලන්ගේ ජීවිතවල අර
ධර්මයේ පිළිබඳ නිර්වෘල් අවබෝධයක් නැති නිසා ඒ අවබෝධයේ පිණිස උපකාර කරන අංග විදියට දියුණු වෙලා යන්නේ නැහැ ඇත්තටම. අර බොහෝ වෙලාවට බටහිර තියෙන ස්වභාවයක් තමයි ඉවර ඒගොල්ලෝ මානසික සහනයක් විදියට. එහෙමයි ස්වාමීනි. මානසික සුවයක් විදියට. එහෙමයි. අර ඒගොල්ලෝ කායික සුවයට ඒගොල්ලෝ විවිධ දේවල් අර කාමේ හොයාගෙන ගිහිල්ලා ඊට මානසික සුවයක් විදියට අර ඒගොල්ලෝ හොයනවා එච්චරයි. එහෙමයි ස්වාමීනි. ඒතර ඒගොල්ලන්ට ජරා ව්‍යාධි මරණ පිළිබඳ කලකිරීම පිණිස එහෙමයි. ජරා ව්‍යාධි මරණ පිළිබඳ නොයල්ම පිණිස ශෝක පරිදේවක දුක් දුම්නස් වලින් නිදහස් වීම පිණිස එහෙමයි. එතකොට මේ සසර දුකින් ඈතර වීම පිණිස ඒගොල්ලන්ගේ මානසිකත්වෙ පිහිටන්නේ නැහැ ඇත්තටම. ස්වාමීනි හරි අවාසනාවක් දැන් මේ බොජ්ජංග ධර්ම ආදී කොට වූ සමාධිය සහිත වූ මේ උදාර ආර්ය භූමියට ඒගොල්ලන්ට පැමිණෙන්න එහෙම ලේසි නෑ. එහෙමයි. හරි පුදුමයි ඒක. එහෙමයි. කලාතුරකින් ඉඳි පිරිස ඉන්නවා දැන් පැවිදි වෙන කට්ටිය ඉන්නෝනේ. ශ්‍රද්ධාවට පැමිණෙන අය කට්ටිය ඉන්නවා. එහෙමයි ස්වාමී. ඒ කියන්නේ මෙතන විශේෂම දේ තමයි මේ සසර දුකට මේ පහදින්න ඕනේ. එහෙමයි. සසර දුක පිළිබඳ විශ්වාසය දෙන්න එපා. එහෙමයි. එතකොට මේ සසර දුක පිළිබඳ විශ්වාසය ඇති වෙන කෙනානේ සසර දුකට මේ හේතුව හොයන්නේ. එහෙමයි ස්වාමී. එතකොට සසර දුකට හේතුව හොයන කෙනාටනේ විසඳුමක් හම්බෙන්නේ. එහෙමයි. මේ බුද්ධ ශාසනයත් තුළ. එතකොට ඒ හම්බෙන විසඳුම තුළනේ එතකොට හේතුවක් නිර්මාණය කරන මහන්සි ගන්නවා සසර දුකින් ඈතර වෙන හේතුවක්. එහෙමයි. එතකොට සසර දුකින් යන හේතුවක් අපේ හිතවල තියෙනවා අවිද්‍යාවයි තෘෂ්ණාවයි. එහෙමයි. එතකොට සසර දුකින් නිදහස් කරවන හේතුව කොහොමද? විද්‍යා විමුක්තිය. එහෙමයි. ඒතර විද්‍යා විමුක්ති සාක්ෂාත් කිරීම පිටකොට සසර දුකට ඇදලා දාන්න හේතුව වන අවිද්‍යාවයි තෘෂ්ණාවයි පෝෂණය කරන්නේ නීවරණ වලින්. එහෙමයි. අවිද්‍යාවයි තෘෂ්ණාවයි පෝෂණය කරන්නේ නීවරණ වලින්. එහෙමයි ස්වාමී. එතකොට සසර දිගින් ඈතර කරවන විද්‍යා විමුක්ති උපදවලා දෙන්නේ සප්ත බොජ්ජංග වලින්. එහෙමයි. ඒතර බුදු කෙනෙක් හොයා ගන්නවා ඒක. ඒතර සසර දුකට ඇදලා දාන මේ නීවරණ ධර්ම තියෙන ලෝකේ ඒ හිතේම උපද්දන්න පුළුවන් කුමක්ද? අර පහ බැහැර කරලා හිත තුළ උපද්දන්න පුළුවන් කමක් තියෙන කුමක්ද? සසර දුකින් ඈතර කරවන කරුණු හතක්. ආශ්චර්ය දෙයක් නේ. එහෙමයි. ස්වාමීනි මේ බොජ්ජංග ධර්ම මේ සමාධි ආදි වශයෙන් මේ උතුම් දහම් කෙරෙහි ශ්‍රාවකයාගේ හිත ආදරයෙන් ඇලිලා යනවද? ඇලිලා බැඳිලා ඇල්ල ගියොත් හොඳයි. එහෙමයි ස්වාමී. එතකොට ඒක හැම කෙනාගේම නෑ. ඉතින් මේ ධර්මයේ තියෙන ප්‍රඥාවන්ත කෙනාටනේ. එහෙමයි ස්වාමී. ප්‍රඥාවන්ත කෙනාට මෙහිම එවන් අර සසර දුකට ඇදලා දාන හේතුවක් ගැන කියලා දෙනකොට පහදිනවා. එහෙමයි. දැන් අබේ රාජකුමාරයට ලස්සනට පැහැදුනේ හිත. එහෙමයි. ඒ වගේ එතකොට මේ ශාසනයේ සමහර අයට පහදිනවා. එහෙයි ස්වාමී. එතකොට ඉන්දියාව ගත්තොත් එහෙම කෝටි 8ක ජනතාවකින් සවැත් නුවර කෝටි 5ක ජනතාවක පැහැදිලා තිබුණා. එහෙමයි. එච්චර ප්‍රඥාවන්ත පිරිසක් හිටපු යුගයක් එතකොට ඒක. එහෙයි ස්වාමීනි. ඒතර නීවරණ පහකින් සසර පෝෂණය කරන මානසිකත්වයක් බොජ්ජංග හතක් වඩලා සසර දුකින් ඈතර කරන මානසිකත්වය නිර්මාණය කරගන්න දෙයක් බුදු කෙනෙක් හොයා ගන්නවා කියලා කියන්නේ අන්න ඒකට තමයි කියන්නේ ආර්ය පරිශ්‍රණය කියලා. එහෙමයි ස්වාමීනි. ඒතකොට අපි දැන් මේ දේශනා මාලාව තුළ දැන් අද 7 වෙනි දේශනාව. එහෙයි. එතකොට අපි අද කතා කරන්නේ මේ උපේක්ෂා බොජ්ජංග ගැන. එහෙමයි ස්වාමීනි. එතකොට අපි ප්‍රමාණවත් විදියට කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදියට සති සම්බොජ්ජංග දියුණු කරගන්න විදියකට පැමිණෙන විදිය. එහෙමයි. ධම්මවිචේ සම්බොජ්ජංගේ වඩන විදිය, ඒකට එන විදිය. එහෙයි. ඊට වීරිය වඩන විදිය, ප්‍රීතිය වඩන විදිය, පස්සද්ධිය වඩන විදිය, සමාධිය වඩන විදිය අපි භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයෙන් අපි දේශනා කළා. එහෙමයි ස්වාමීනි. එතකොට අද කෙනෙකුට තියෙන්නේ තේරුම් ගන්න කොමද්ද? උපේක්ෂා සම්බොජ්ජංගය පිළිබඳව. එහෙමයි. එතකොට මම අදත් පොඩි සීලයේ සම්බන්ධ පුංචි කරුණු කීපයක් සිහිපත් කරනවා. එහෙමයි. මොකද මේ සීලය මේ නිවන් මාගේ මුල් අඩිතාලම නිසා. එහෙමයි ස්වාමීනි. එතකොට මේ සෑම දෙයකටම නිවන් මාගේ හැම දෙයකටම මුල් වෙන්නේ සීල සම්පත්තිය. එහෙමයි. අග්‍ර බවට පත් කරවන්නේ සීල සම්පත්තිය. එහෙමයි. එතකොට වැඩූ සීලය බොහොම සුවසේ අනිත් සියලු ධර්මයන් වැඩූ සීලයක් තියෙන කෙනාට අනිත් සියලු ගුණ ධර්මයන් චිත්තසංතානයේ උපද්දනවා කියන එක සුවසේ පහසුවෙන් නිදුකින් කිසි අපහසුකින් තොරව කරන්න පුළුවන් එකක්. එහෙමයි ස්වාමීනි. ඒ නිසා මේ ගෘහ ජීවිතයේ වසන කෙනා, පැවිදි කෙනා, ගිහි කෙනා නිරන්තරයෙන් නිසා මේ ජීවිතයේ මේ තිරුවන් සරණ ගැන
විශ්වාසය හිතේ උපද්දමින් නිරන්තරයෙන් සීල සම්පත්තිය පිරිසුදු කරගන්න විශාල මහන්සියක් ගන්නවා. එහෙමයි ස්වාමීනි. අපිට ඕන හැටි පල්හැලි කියෝ අපි මේ කතා කර කර හිටියා කියලා ඒක නිවන් මාර්ගෙන් ඈත් වෙන්න හේතුයි. එහෙමයි. එතකොට මේ අපිට ඕන දේවල් මේ රාග දේශ මොහ පෝෂණය වෙන දේවල් කර කර ඉන්නවා කියලා කියන්නේ නිවන් මාර්ගෙන් තමයි ඉතින් ඈත් වෙන්නේ. එහෙමයි. පිහිටන්න මේ සකස් වෙන්නේ කරුණ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ කාලේ ශාක්‍යවරු පිරිසක් මට මතක හැට ශාක්‍යවරු 500ක්ද කොහෙද? එහෙමයි ස්වාමීනි. ශාක්‍යවරු. එහෙයි. එතකොට මේ භාග්‍යතුන් වහන්සේගේ කුලේ පිරිස. එහෙමයි. ශාක්‍ය කුලේ පිරිසක් දවසක් මේ භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න ආවට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමී භාග්‍යතුන් වහන්සේ අහන පින්වත් ගෘහපතිවරුන් ඔබ මේ අඩු ගානේ පොයි දවසටවත් උපෝසී ගන්නවද කියලා ඇහුවා. එහෙමයි. උපෝසත සීලී සමාදන් වෙනවද කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා අනේ ස්වාමීනි අපිට මේ තියෙන වැඩත් එක කොහෙද කරන්න විදියක් නැහැ නේ කිව්වා. එහෙමයි. අද අපේ කට්ටිය වගේම තමයි. එහෙමයි ස්වාමීනි. ඒතර පේනවා එහෙනම් මේ වැඩ කටයුතු වල කියන එහෙනම් ස්වභාවය ඉවරයක් නැහැ ඉතින්. එහෙමයි. ඒතර වැඩ කටයුතු ඉවර කරලා සීල් රකින්නවා කියලා හිටියොත් එහෙම මේ ජීවිතේ සීල් රකින්න හම්බෙන්නේ නැහැ. එහෙමයි. කාටවත්. එහෙයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ලස්සන උපක්‍රමශීලීව උපෝසතයට හිත හරිය ලස්සන නැඹුරු කළා. එහෙමයි. භාග්‍යතුන් වහන්සේ ආනෝ ගෘහපතිවරුනි මොකද කියන්නේ? දැන් මේ කාලෙට දැන් කහවණු වලින් තමයි කතා කළේ. එහෙමයි. දැන් අද මම ලංකා මුදලින් ගත්තොත් එහෙම කතා කරත් එහෙම මම හිතන කෙනෙකුට හිතට යනවා. එහෙමයි. බුදුරජාණන් වහන්සේ ආන පින්වත් ගෘහපතිය මේ දවසකට යම් කෙනෙක් එතන කහවණු වලින් කියන්නේ දවසකට අපි තුමු රුපියල් 10000ක් එහෙමයි. කෙනෙක් සුද්ධ ලාභයක් හොයනවා. එහෙමයි. මකරි ව්‍යාපාරයේ. එහෙමයි. භාග්‍යතුන් වහන්සේ අහනෝ ඒක විශාල මුදලක් නේද? අම්මෝ ස්වාමීනි විශාල මුදලක් කියනවා. එහෙමයි. ඒ මිනිස්සු ඉන්න ලෝකෙට භාග්‍යතුන් වහන්සේ ගියා. එහෙයි. හරි ලස්සනයි ඒක. එහෙයි ස්වාමීනි. ඊට පස්සේ කියනවා ඒ වගේම ගෘහපතිවරුනි ওই විදියට දැන් ඔය දවසට 10000 ගානේ විශාල ලාභයක් ලබලා එතකොට මාසයක් ගිය තැන කීයක්ද එතකොට? එහෙමයි. 10000 වැඩි කරොත් 30න් එහෙමනේ. එහෙමයි ස්වාමීනි. එතකොට ලක්ෂ 3කට හිට වෙන්නේ. එහෙයි. එතකොට විශාල මුදලක් නේද කියලා අම්මෝ ස්වාමීනි විශාල මුදලක් කිව්වා. ලාභෙනේ ඒක. එහෙමයි. වියදම නැතුව ලාභ විතරයි. ඊට පස්සේ එහෙම බැලුවොත් එහෙම ගෘහපතිවරුනි ඕක ඊට පස්සේ හදිසි යම් කෙනෙක් අවුරුද්දක් ওই ගාන හම්බ කරගත්තොත් එහෙම එහෙමයි. ලක්ෂ 3 බැගින් කීයක්ද? 12ක්. 12 ස්වාමීනි. ලක්ෂ 3 12න් වැඩි කරලා බලන්න ඕන කීයද කියලා එතකොට. ලක්ෂ 36ක්. 36ක් ලක්ෂ 36ක්. එහෙමයි. ලක්ෂ 36ක්. ඉතින් අවුරුද්දකට එහෙමයි. කාල බිලොක්ම කළ සුද්ධ ලාභය. අම්මෝ ස්වාමීන් විශාල මුදලක් කිව්වා. එහෙමයි. පින්වත් ගෘහපතිවරුනි ඔය විදියට අවුරුදු 100ක් කෙනෙක් හම්බ කළොත් එහෙමයි. අවුරුදු 100. එහෙමයි. එතකොට දැන් ලක්ෂ 36 වැඩි කරන්න ඕන කීයද? 100. 100 වැඩි කරනවා ස්වාමීනි. කොහොමද කියලා හෙව්වා. එහෙමයි. විශාල මුදලක් කියලා කිව්වා. ලස්සන ඊට භාග්‍යතුන් ලස්සන තැනකට ආවා. එහෙමයි. පින්වත් ගෘහපතිවරුනි දැන් මොකද කියන්නේ? දැන් මේ අවුරුදු 100කට පස්සේ උපයාගත්තු ධනය ඒ කියන්නේ ලක්ෂ 36 වැඩි කිරීම 100. එහෙමයි. ඔය උපයාගත්තු ධනය සිහි කර කර එක රැයක් එක දහවල පුරාවට සැපසේ ඉන්න පුළුවන්ද කියලා ඇහුවා. එහෙමයි. මොකද හිතෙන්නේ? තියෙන ධනය ගෙවල් දොරවල් අපි තුන් ගෙවල් දොරවල් යාන වාහන අර හම්බ කරගත්තු ඉතුරු කරගත්තු සල්ලි ඔක්කොම හේතු කරගෙන පැය 24ක් එක දිගට එහෙමයි ස්වාමීනි. එක දිගට අකණ්ඩ සැප සහිත මානසිකත්වයකින් ඉන්න පුළුවන්ද කියලා ඇහුවා. ඊට පස්සේ ගෘහපතිවරු කල්පනා කළේ බෑ කිව්වා. ඇයි කියලා ඇහුවා. අනේ ස්වාමීනි ඉතින් ඕව සිහි කර කර සැපසේ ඉන්නේ කොහෙද? ඊට පස්සේ මොනවා හරි ප්‍රශ්නයක් ඇවිල්ලා කිව්ව ගමන් දෙක ළමයින්ගේ ප්‍රශ්නයක් එක ගෙවල් දොරවල් වල ප්‍රශ්නයක් එක අඩුපාඩුවක් මොනවා හරි දෙයක් කිව්ව ගමන්ම අම්මෝ ස්වාමී ඔය තියෙන හතුරු නැති වෙලා යනවා කිව්වා. එහෙමයි. ඇත්තනේ ස්වභාවයනේ. ඒ කාම ලෝකෙ ඉන්නේ. එහෙමයි. හදිසියෙන් ඒ තම ගෙදර අනතුරක් වෙන්න ඕනේ මේ වගේ කොරෝනා වෛරසයක් එනවා කිව්වොත් එහෙම. අර පේන්නේ ඉතාලියේ මිනිස්සු සල්ලි විසි කරේ පාරට. එහෙමයි. මේ සල්ලි වලින් අපිට ප්‍රයෝජනයක් නැහැ කියලා තේරෙන්නේ ඇයි? මේ මරණ මංචකේ. සල්ලි වලින් ප්‍රයෝජනයක් නැහැ බෙහෙතක් නැහැ. එහෙමයි. ඒ මිනිස්සු සමහර අය කියලා තිබුණලු සල්ලි වලින් හැමදේම ලබන්න බෑ කියලා අපිට තේරුණා කියලා. එහෙමයි ස්වාමීනි. මරණ බය නැති කරන්න බෑ කියලා තේරුණා. ඇත්තනේ නේද? එහෙමයි. රෝග බය නැති කරන්න බෑ සල්ලි ඉදිරියේ. කොහොමද නැති කරන්නේ? එහෙමයි.
අර මහා සල්ලි කන්දරාව ඉදිරියේ ගෙදර දරුවෙක් නැති වුණා. ශෝක නැති කරන්න පුළුවන්ද? බැහැ. එහෙමයි. තමන්ගේ ඥාතියෙක් නැති වුණා. ඥාතියෙකුට කරදරයක් ආවා. මානසික දුක් පීඩාව වර සල්ලි ටික සිහි කරලා නැති කරන්න පුළුවන්ද? බැහැනේ. එහෙමයි. ඒ කියලා හැවපින් ගෘහපතිවරුනි. ස්වාමීන් මේ කාමයේ අනිත්‍යයිනේ. ඉතින් අනිත්‍ය වූ කාමයක් පරිහරණය කරන අපිට කෙසේන නිට්ටය වූ සැපය ලබන්නද කියලා. එහෙමයි. ඒ අනිත්‍ය වූ කාමකින් සතුටු වෙන්නේ. අනිත්‍ය වූ කාමයකින් සතුටු වෙන්නේ ලෝකයට නිත්‍ය සැපයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? බෑ. එහෙමයි. එවන් ලෝකෙට බුදු කෙනෙක් මානසිකව උපදින ඒකාන්ත සැපේ ඇති කරලා දෙන ධමයක් දකිනවා. ආශ්චර්ය නැද්ද? එහෙමයි. පුදුම ආශ්චර්යයක් කියන්නේ. එහෙයි ස්වාමීනි. ඊට බුදුරජාණන් දේශනා කරන ගෘහපතිවරුනි මං අප වෙනවා කියනවා. මම මේ කියලා දෙන විදියට මේ ධර්මයේ අවුරුදු 10ක් පුරුදු කළොත් එහෙමයි. ඒකාන්ත සැපයෙන් දවසක් නෙවෙයි දෙකක් නෙවෙයි තුනක් නෙවෙයි සතියක් වුණත් ඒකාන්ත සැපයෙන් විනාශ වෙන සැපයකින් ඉන්නවා කියලා. එහෙමයි. ආශ්චර්යයි. එහෙමයි ස්වාමීනි. ඒකාන්ත සැපයකින්. එහෙයි. එහෙනම් ඒක කාමයට කරන්න බැරි දේ. දිවි පුදාගෙන මේ මිනිස්සු මේ හොයන කාමයට කරන්න බැරි දේ. එහෙමයි ස්වාමීනි. අඩු ගානේ මිතුවක් කල් සසරි දිවි පුදාගෙන කළේ ඕකනේ. එහෙමයි. එහෙනම් ධර්මයට දිවි පුදාගෙන හිටියොත් එහෙම ඉවසගෙන එහෙනම් මේ කිනාට අන්න ඒකාන්ත සැපයක් උපදව ගැනීම දුර්ලභ භාග්‍ය උදා වෙනවා. එහෙමයි. අන්නේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයට විශ්වාසය උපදින්නයි අමාරු. ඒ විශ්වාසය උපදින්න අමාරු නෑනේ සීල සම්පatti පිළිගන්න බැරි. එහෙමයි. ඒ කාරණේ ගත්තේ කුමක් නිසාද? උපෝසත සීලේ ආරම්භය ගත්තේ. එහෙමයි. දැන් අපි උපෝසත සීලේ ආනිසංස මතකද කිව්වර? එහෙමයි ස්වාමීනි. අර මේ සුරස් මහා ජනපදයේම රජ කෙනෙක් ලබන සැපයට වඩා අර මේ උපෝසතේ ලබන මේ දිනුන කරලා ලබන පිණින් සොලොස් කලාවෙන් එකක්වත් වටින්නේ නැහැ කියලා. එහෙමයි. ඒතර බලන්න පුදුම දෙයක් මේක. එහෙමයි. මේ සීලය නම් වූ අග්‍ර සම්පත්තියෙන් එහෙම සැපයක් ලබනව නම් ශ්‍රාවකෙක් තිරුවන් සරණේ මනාකොට හිත පිහිටුව කොහොම ලබයිද? එහෙමයි. එහෙනම් මානසිකව බුදුගුණ දහම් ගුණ සංගුණ සිහි කර කර පෙරලියක් ඇති කරගත්තො මානසිකව කොහොම සැපයක් උපදව ගනීද? දැන් බලන්න සමාධි සම්පatti ගැන කියද්දි කොච්චර මේ ස්වභාවයක්ද ඒකනේ. ඊළඟට ආදි බ්‍රහ්මචර්ය පඤ්ඤා සූත්‍රයේ තියෙන මහන්නේ මේ බඹසරට මුල් වෙන ප්‍රඥාවක් ඕන කියන. එහෙමයි. එහෙනම් මේ නිවන් මාර්ගට මුල් වෙන ප්‍රඥාවක් තියෙනවා. ආදි බ්‍රහ්මචර්ය පඤ්ඤා කියලා කියන්නේ ඒකට. එහෙමයි ස්වාමීනි. ඒ නිවන් මාර්ගට මුල් වෙන ප්‍රඥාව නැති ප්‍රඥාව උපදව ගන්නත් තියෙන ප්‍රඥාව වඩා වර්ධනය කරන්නත් කරුණු 8ක් දේශනා කළා. එහෙයි. ඒ කරුණු 8න් එකක් තමයි කුමක්ද? එකක් තමයි කියනවා හරි පුදුමයි මේ දෙවදෑරුම් විවේකයෙන් යුක්ත වෙන්න ඕන කියන. අර කියන කාය විවේකයේ චිත්ත විවේකයේ උපදවන්න ඕන කියන. එහෙමයි. එහෙනම් මේ කාය විවේකී සහ චිත්ත විවේකී නැත්නම් මේ බොජ්ජංග සම්පූර්ණ වැඩිම තියෙන්නේ මේ කාය විවේකී සහ චිත්ත විවේකයේත් එකයි. ඒ විවේකී නැතුව මේ වඩන්න බෑ. දියුණු කරන්න බෑ. එහෙමයි. එහෙනම් මේ නිවන් මාර්ගට මුල් වෙන ප්‍රඥාව දියුණු කරගන්න නම් එයාට මොකක්ද තියෙන්න ඕන? ඊයන් කායිකව වැඩ කටයුතු අඩු කරගත්ගෙන ඇති කරගත් විවේකයක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. මානසිකව නීවරණ සංසිඳවාගෙන ඇතිවෙච්ච විවේකයක් තියෙනවා. එහෙමයි. ඒ වගේම තමයි ඊළඟ කාරණේ තමයි කියන යාට සීල සම්පත්තිය. එන සීල සම්පත්තියෙන් දෙන අනුග්‍රහය මොකද්ද මේ? නිවන් මාර්ගට නැති ප්‍රඥාව උපදවන්නත් තියෙන ප්‍රඥාව වැඩි දියුණු වීම පිණිසත් සීලය අනුග්‍රහ කරනවා කියන්නේ. එහෙමයි. සීලය කියන්නේ ඒ නිසා ලේසි පහසු දෙයක් නෙවෙයි. එහෙමයි ස්වාමීනි. ඒ වගේම සති සම්පජාන සූත්‍රයේ තියෙන සීලය නැති කල්හි සීලය වෙනසුණු කෙනාට සම්මා සමාධිය කියලා කියන්නේ නැසී යන කාරණාවක් කියනවා. එහෙමයි. සම්මා සමාධිය කියන්නේ සීල සම්පත්තියක් නැත්තම් එයාට සම්මා සමාධිය කියන කාරණේ උපදවන්න බෑ කියනවා. එහෙමයි. සීල සම්පත්තිය නැත්තම්. සීල සම්පත්තිය කියලා අපි හඳුන්වන්නේ. සීල සම්පත්තිය කියන වචනේ පාවිච්චි කරන්නේ. එහෙමයි ස්වාමීනි. සම්පතක් ඒක. එහෙමයි. අංගුත්තර නිකායේ දේශනාවක් තියෙන සම්පත් තුනක් තියෙනවා කියන එකක් තමයි ditthi සම්පත්තිය. එහෙමයි. අනිත් එක සීල සම්පත්තිය. අනිත් එක තමයි චිත්ත සම්පත්තිය. සම්පත්තිය. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේව නැතිකම මොකද්ද? විපතක්. එහෙමයි. දුස්සීල බව කියන්නේ මොකක්ද එහෙනම්? විපතක්. සත්‍යයක්. එහෙයි. මිත්‍යා දෘෂ්ටි කියන්නේ මොකක්ද එහෙනම්? මහා විපතක් කියනවා. එහෙමයි ස්වාමීනි. අහන්නේ ඒක. ඒක විපත් විදිහට දකින්න කියලා කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ විදිහට දැන් උපේක්ෂා සම්බොජ්ජංග ගැන කාය සූත්‍රයේ විස්තර කරනවා කොහොමද?
කෝච බික්කවේ ආහාරෝ අනුප්පන්නස්සව උපේක්ඛා සම්බොජ්ජංගස්ස උප්පාදාය. පින්වත් මහණනි කුමද්ද මේ නූපන් උපේක්ෂාව උපදවන එහෙමයි. උප්පන්නස්සව උපේක්ඛා සම්බොජ්ජංගස්ස භාවනාය පරිපූර්ය. ඒ වගේම තමයි මේ ඉපදුණු උපේක්ෂාව බලවත් වීම පිණිස මොනවද තියෙන ආහාර. ඒකට ආහාරයක් අවශ්‍යයි. එහෙමයි. කය පැවතින්න ආහාරයක් අවශ්‍ය යම් දේසේද මේ උපේක්ෂාවත් දැන් වඩන්න හේතුවක් දැන් කෙනෙක් හිතන්න පුළුවන් ඇයි උපේක්ෂාවටම යන්නේ කියලා. එහෙමයි. හිත උපේක්ෂාවට ගන්නේ ඇයි? දැන් මේක සමාධියෙන් සම්පූර්ණ එන්නේ. එතකොට දැන් සුඛස්සච පහන සැපයත් මානසිකව අතහරින්න දුක්ඛස්සච පහන දුකත් අතහැරපු. එහෙමයි. සෝමනස්ස දෝමනස්සත් අතහැරලා දාපු මානසික සිටුේෂන් එක මානසික ස්වභාවය හදන්න ඕනේ හිත ඇතුලේ. එහෙමයි ස්වාමීනි. ඒකට තමයි උපේක්ෂාව කියලා කියන්නේ. එහෙයි. උපේක්ෂාවක් හදන්නේ ඇයි? අංගුත්තර නිකාය දේශනාවක තියෙන දේශනා නම් මට මතක නෑ. මේ උපේක්ෂා බොජ්ජංගය වැඩිම තුළ තමයි කියන සියලුම ධාතු ස්වභාවයන් ප්‍රකට වෙන්නේ. එහෙමයි ස්වාමීනි. දැන් අපි අවිද්‍යාව ගැන කතා කරනවා. ඒක පරිපූර්ණ වශයෙන් අවබෝධ වෙන උපේක්ෂාවයි. එහෙමයි. චතුරාර්ය සත්‍ය කතා කරලාට ඒක පරිපූර්ණ වශයෙන් පිළිසින් දකින්නේ උපේක්ෂාවයි. එහෙයි. ඊළඟට අපි හිතමුකෝ ස්පර්ශගත ගැන කතා කරනවා, නාම රූප ගැන කතා කරනවා, ආයතන ගැන කතා කරනවා, සමාධි ගැන කතා කරනවා, සමාපatti මේ ඔක්කොම සංවේදී වෙන්නේ පරිපූර්ණ අවබෝධයට යන්නේ කොතනද? උපේක්ෂාවට. සියලු ධාතු ස්වභාවයන් ප්‍රකට කරනවා කියන්නේ. එතකොට ස්පර්ශය කියන්නේ ධාතු ස්වභාවයක්, ආයතන කියන්නේ ධාතු ස්වභාවයක්. එතකොට මේ විඳීම් ප්‍රකට කරවන්නේ, සංඥා ප්‍රකට කරවන්නේ, සංස්කාර ප්‍රකට කරවන්නේ, පංච උපාදානස්කන්ධ, ආයතන, පටිච්ච සමුප්පාද මේ හැම එකකම යථා ස්වභාවය සතර මහා ධාතු ඔය හැම දෙයක්ම විඥාන ධාතු එහෙම පාවිච්චි කරන සමහරලාට. එහෙමයි ස්වාමීනි. ඔය හැම දෙයක්ම ප්‍රකට කරවන්නේ කොතනද? සම්පූර්ණ වශයෙන්ම උපේක්ෂාව තුළ. ඒතර මේ හැම දෙයක්ම එතන ප්‍රකට වෙන නිසා තමයි පිරිසිදුව. එතන තමයි සියලු ආශ්‍රවයන්ගෙන් නිදහස් වීම සිද්ධ වෙන්නේ. එහෙමයි. පුදුම දෙයක් මේ බොජ්ජංග. ඒකට මේ උපේක්ෂා බොජ්ජංග කියලා කියන්නේ. ස්වාමීනි බොජ්ජංග ධර්ම අනුපිළිවෙලින් වැඩි යනවද නැත්නම් එක එක තැන අනුපිළිවෙලින් වැඩි එහෙමයි ස්වාමීනි. අනුපිළිවෙලින්ම. එහෙයි. ඒතර අනුපිළිවෙලින් වැඩි ගිහිලා අර මානසිකත් මෙතෙන්ට දියුණු වෙලා ඉන්න ඕන. එහෙමයි. එතකොට අර සිහිය තමයි ඒතර මෙතන මූලික වෙලා තියෙන්නේ. එහෙමයි. සිහියෙන් ඇරඹිලා ඒතකොට ධම්මවිචය දියුණු වෙලා. එහෙමයි. ඒතර අර ධම්මවිජයෙන් තමන් චතුරාර්ය සත්‍ය පිළිබඳ, ස්පර්ශය පිළිබඳ, ආයතන පිළිබඳ, නාම රූප පිළිබඳ විවිධ ධාතු ස්වභාවයන් යම් අවබෝධයක් ඇති වුණාට එහෙමයි. ඒකට 100% පරිපූර්ණ පිරිසිදු දකින්න මානසික ස්වභාව නිර්මාණය වෙන්නේ උපේක්ෂාව පරිපූර්ණ වෙද්දී. උපේක්ෂාව පරිපූර්ණ වෙද්දී. එහෙමයි ස්වාමී. මොකද උපේක්ෂාව පරිපූර්ණ වෙන්නේ නැතුව අර සියලු ධාතු ස්වභාවයන් පිරිසිදු දකින්නේ. එහෙමයි. රූපේ පිරිසිදු දකින්නේ උපේක්ෂාවේදී. ඒ නිසා තමයි රූපේ හිය නිදහස් වෙන්නේ. එහෙමයි. සියලු උපාදානයන්ගේ රූපේ කිරියම් උපාදානයක් ඇද උපාදානේ පරිපූර්ණ වශයෙන් නිදහස් වෙලා යන්නේ උපේක්ෂාවත් එක්ක. එහෙමයි. විඳීම් පිළිබඳ යම් උපාදානස්කන්ධයක් තියෙනවද? බැඳිලා යන ස්වභාවයක් තියෙනවද? ඒ බැඳිලා යන ස්වභාවය සම්පූර්ණ නිරුද්ධ වෙන්නේ උපේක්ෂාවත් එක්ක. එහෙමයි ස්වාමීනි. වේද සංඥා සංකාර විඥාන ආයතන වලට ආධ්‍යාත්මීය බන්ධනයක් ඇද්ද? ඒ සියල්ල ඉතුරු නැතුව උපාදානයන්ගෙන් නිදහස් වෙලා යන්නේ උපේක්ෂාවේදී. එහෙමයි. ඇයි ඒ සියල්ල පිරිසින් දකින්න තැන උපේක්ෂාව. ඒකයි උපේක්ෂාවට හිත ගන්න කියලා කියන්නේ. උපේක්ෂාව වඩන්න කියන්නේ ඒ නිසා. එහෙමයි ස්වාමී. ඒක අංගුත්තර නිකායේ දේශනාවක තියෙනවා. ඒතර මේ සුන්දර ධර්මයක් නේ. සියලු ධාතු අවබෝධ කරන පිරිසිදු උපේක්ෂාව. සියලු ධාතු. එතකොට පුබ්බේ නිවාසානුස්සති ඥානෙට හිත පිහිටවීමේ මානසික හැකියාව ලැබෙන උපේක්ෂාවත් එක්ක. එහෙමයි ස්වාමී. පෙර ජීවිත දැකීමේ හැකියාලට සත්‍යය චුත වෙන හැටි උපදින හැටි දැකීමේ මානසික හැකියාව උපදින පටන් ගන්න පිරිසිදු උපේක්ෂාවත් එක්ක. එහෙමයි. ආසවක්කේ ඥාණයට හිතපත් කරන්න පුළුවන්කම තියෙන ආශ්‍රව ඡය කරන ස්වභාවයට පත් කරන්න පුළුවන්කම තියෙන උපේක්ෂාවත් එක්ක. දිවස පිරිසිදු වෙනේවත් එක්ක. ඒ ඔක්කොම උපේක්ෂාව පිරිසිදු යද්දි නිර්මාණය වෙන එකක් කියලා. හරි විශ්මිත දෙයක් ඒක. එහෙමයි. ඒකට බලන්නේ උපේක්ෂාව කියලා කියන්නේ එතකොට මේ සියලු ධාතු ස්වභාවයන් පිරිසිදු දකින්න
උපේක්ෂා බොජ්ජංගේ. එහෙමයි. සියලු ධාතු ස්වභාවය. පුදුම ආශ්චර්ය දෙයක් ඒක. එහෙමයි ස්වාමීනි. ඒතර ඉවන් දහමක් තුළ මේ දෙව් මිනිස් ලෝකයා එතකොට මේ පැටලි විවිධ දේවල් අවබෝධ කරන්න කියලා හොයා යන ලෝකයේ බුදු කෙනෙක් දකිනවා සියලු ධාතු ස්වභාවයන් පිරිසිදු දකින්න තැනක්. එහෙමයි. කුමක්ද? උපේක්ෂා බොජ්ජංගේ. උපේක්ෂා බුදුරු දකින්නේ. හරි ආශ්චර්යයි නේ. ඒතර බලන්න දෙව් මිනිස් ලෝකයාට එතකොට මේ දැන් මාර්ගයක් තියෙනවා. දියුණු කරන්න දෙයක් තියෙනවා. මෙවන් දහමකින් එතකොට මේ දෙව් මිනිස් ලෝකයා පැටලි ඉන්න ලෝකයාට මෙවන් දහමකින් කරන සංග්‍රහය කොච්චර ලාභයක්ද නේ. එහෙමයි ස්වාමීනි. දැන් කට්ටිය කියනවා මට චතුරාර්ය සත්‍ය කිව්වට පැහැදිලි නෑ, පටිච්චසමුප්පාද කිව්වට පැහැදිලි වෙන්නේ නෑ, තේරෙන්නේ නෑ, බොජ්ජං ගැන කිව්වට මෙහෙම තේරෙන්නේ නෑ. හරි තේරෙන්නේ නැති හරි ඉතින්. එහෙමයි. ඇයි ඒ? උපේක්ෂා සහගත හිතක් ගොඩ නැගිලා නෑ. එහෙමයි. එතකොට මේ සුන්දර දහම් පරියායක් නේ. සියලු කෙලෙස් දුරු කරවන, සියලු විද්‍යාවන් උපදවන, එහෙමයි. එතකොට සියලු ධාතු ස්වභාවයන් ප්‍රකට කරවන මානසික ස්වභාවයක් බුදු කෙනෙක් අවබෝධ කරනවා. එහෙමයි. සම්මා සම්බුද්ධෝ වතසෝ භගවා. ඒ කාන්තෙන් භාගතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. එහෙමයි ස්වාමීනි. පුදුම ආශ්චර්යයක්. එහෙයි. ඊට විස්තර කරනවා කුමක්ද හේතුව? අත්ති භික්කවේ උපේක්ඛා සම්බොජ්ජංගඨානියා ධම්මා. පින්වත් මහන්නේ උපේක්ෂාවට හේතු වෙන කරුණු වෙන ධර්මයන් තියෙනවා කියන. එහෙමයි. එන හිත උපේක්ෂාවට ගන්න ධර්මයන් තියෙනවා. එහෙයි. තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාර. මොකද්ද කරන් තියෙන්නේ කෙනාට? මේ උපේක්ෂාවට හිතපත් කරන යම් ධර්මයන් නැද්ද? ඒ ධර්මයන් නැවත මනසිකාරය කරන්න ඕන. එහෙමයි. එන මනසිකාරය කියන එක බලන් දැන් මේ බොජ්ජංග 7ෙම තිබ්බනේ. එහෙමයි ස්වාමීනි. බොජ්ජංග 7ෙම තිබ්බා. එහෙයි. එතකොට මේ මනසිකාර බහුල කරන්න අයමාහාරෝ අනුප්පන්නස්සවා උපේක්ඛා සම්බොජ්ජංගස් උප්පාදාය. පින්වත් මහන් මේක නැති උපේක්ෂා සම්බොජ්ජංගේ උපදවන ප්‍රධාන ආහාරයක් කියන. එහෙමයි ස්වාමීනි. උපන්නස්සවා උපේක්ඛා සම්බොජ්ජංගස්ස භාවනාය පරිපූර්ණය. උපන් උපේක්ෂා බොජ්ජංගේ පරිපූර්ණත්වයට පත් කරන ක්‍රමෙමයි කියන. වෙන ක්‍රම නැහැ. එහෙමයි. ඒතර කොහේ දිව්වත් අපේ හිත බොජ්ජංග වල වැඩෙන්නේ නැහැ. සතිය වඩන්න හේතු වෙන නිමිති අරගෙන යෝනිසෝ මනසිකාරය කරන්නේ නැත්නම් සතිය කොහේ දිව්වත් වැඩෙන්නේ නැහැ. සංසාරයෙන් සංසාරයට ගියත් වැඩෙන්නේ නැහැ. එහෙමයි. කොහොම කළත් වැඩෙන්නේ නැහැ. එන සතිය වැඩ ගන්නම් කොහොමද කරන්න ඕන? සතිය දියුණු වෙන නිමිති තියෙනවා. ඒ වරන් කොහොමද කරන්න වෙන්නේ? මේ යෝනිසෝ මනසිකාරය දෙන්න. මනසිකාරය කරන්න. එහෙමයි. ධම්මවිජය අපි කොහේ ගියත් ප්‍රාර්ථනා කළත් මේ සංසාරේ කොහේ සැරිසරුවත් ධම්මවිජය වැඩින්නේ. එහෙමයි. වැඩෙන්නේ නැත්තේ ඇයි? ධම්මවිජය වැඩෙන යම් දේවල් තියෙනවද? එහෙමයි. ඒව බහුලකට යෝනිසෝ මනසිකාරය කරන්න ඕනේ. එහෙයි. එනදී මේ නිවන කෙනෙක් හර ලේසියිනේ නේ. එහෙයි. ඊළඟට වීරිය කියන එක නිකම් වැඩෙන්නේ කුමද? ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියන ධාතු ස්වභාවයන් තුන. එහෙමයි. නැවත මනසිකාරය කරමින් හිතේ පිහිටුවන්නේ නැත්තම් වැඩෙන්නේ එහෙමයි. කොච්චර කරත් වැඩෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඊළඟට යෝනිසෝ මනසිකාරයෙන්ම ඒක වැඩෙන්නේ. එහෙමයි. ඒ නිසා කලබල නැතුව මේ දේ ධර්මයන් ටික යෝනිසෝ මනසිකාරය යෙදෙන එක තමයි වටින්නේ. නේද? එහෙමයි ස්වාමීනි. ඊළඟට ප්‍රීතිය ගොඩනගන්න ප්‍රීති සම්බොජ්ජංගඨානීය ධම්ම. ප්‍රීතිය උපදවන කරුණු තියනවා කියන. ඒ කරුණු නැවත යෝනිසෝ මනසිකාරය දෙන බහුල වශයෙන් සිහි කරන්න ඕන කියන. එහෙමයි. පස්සද්ධිය ගැන කියන්නේ ඒ පස්සද්ධිය වැඩෙන හේතු වෙන කරුණු ගැන කියලා නෑ. එහෙමයි ස්වාමීනි. කුමක් නිසාද? උපන්නා වූ කායික පස්සද්ධිය මනසිකාරය කරන්නයි තියෙන්නේ. එහෙමයි. උපන්නා වූ මානසික පස්සද්ධියක් ඇද්ද? ඒ පස්සද්ධියයි මනසිකාරය කරන්න තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒත් මනසිකාරය කරන්න ඕන. හැබැයි උපන් දෙයක්. එහෙයි. අනිත් දේවගේ උපන් දේවල් කියලා එකක් නැහැ. නිමිත්තක් මනසිකාරය කරන්න. මේකේ උපන් පස්සද්ධියක් මනසිකාරය කරන්න තියෙනවා. කුමක් නිසාද? අනිත් බොජ්ජංගහා මේ කියන සතියෙන් ධම්මවිජයෙන් වීරියෙන් ප්‍රීතියෙන් කරන්නේ පස්සද්ධියක් නිර්මාණය කළා දෙන්න. එහෙමයි. ඒතර ඉපදුනා වූ පස්සද්ධිය නැවත මනසිකාරය කරද්දී පස්සද්ධිය වැඩිලා යනවා. එහෙමයි. ඊළඟ සමාධිය පවා වඩන සමාධියට හේතු වෙන කරුණු තියෙනවා.
එතකොට ඒව සමත සංසිඳවන නිමිතිත් ඒකාග්‍ර කරන නිමිති. ඒතර ඒව බොහෝ කොට නැවත නැවත සිහි කිරීම තමයි සමාධිය වඩන කරුණු බවට පත් වෙන්නේ. නිකම් වැඩින්නේ නැහැ. එහෙමයි. ඒතර අපිට තේරෙනවා එහෙනම් මේ යෝනිසෝ මනසිකාර්යය කියන ධර්මතාවය දියුණු කරනවා කියන එක හරි දුෂ්කරයි. එහෙමයි ස්වාමීනි. හැබැයි අපි කරගන්න තියෙනෙත් ඒක තමයි අපිට. ඒකයි අර සබ්බාස සූත්‍රයේ බුදුරජාණන් දේශනා කළේ පින්වත් මහන්නේ මේ සියලු ආශ්‍රව දුරු කරගන්න මම කියලා දෙන්නේ යමක් දන්න කෙනාටයි දකින්න කෙනාටයි කොහොමද? එහෙමයි. යෝනිසෝ මනසිකාර්යය යෝනිසෝ මනසිකාර්යය. එහෙමයි. ආනිකයි. නැති විද්‍යා විමුක්ති සාක්ෂාත් කරන අභ්‍යන්තර කාරණාවක් විදිහට යෝනිසෝ මනසිකාර්ය තරම් වෙන මොකුත් මම දකින්නේ නැහැ කියනවා. එහෙමයි. විද්‍යා විමුක්ති සාක්ෂාත් කරගන්න යෝනිසෝ මනසිකාර්ය තරම් අභ්‍යන්තර කාරණාවක් විදිහට වෙන මොකුත් මම දකින්නේ නැහැ කියනවා. ස්වාමීනි අදාළ නිමිත්ත කෙරෙහි අරමුණ සිහිය රඳවාගෙන සිටීමද යෝනිසෝ මනසිකාර්ය. යෝනිසෝ මනසිකාර්ය. අසුභය හෝ මෛත්‍රිය හෝ මෛත්‍රී හෝ එහෙමයි. ආනාපාන සතිය හරි. එහෙමයි. අනුස්සති හරි. එහෙමයි. ඒව නැවත නැවත මනසිකාර්ය වෙන්න ඕන. එහෙමයි. ඒක ප්‍රීතිය මනසිකාර්ය කර කර ඉන්න. උපන් ප්‍රීතියක් තියෙනවනම්. එහෙමයි. ඉතින් සිහිය වැඩිච්ච කෙනාට ඊට පස්සේ යාට සිහියෙන් නැවත නැවත වාසය කරන්න ඒක සිහිය වැඩි වීම පිණිස හේතු වෙනවා. එහෙමයි. ධම්ම විජය වැඩිලා ප්‍රඥාව වැඩුණාට පස්සේ ප්‍රඥාවෙන් හැසිරෙන්න ප්‍රඥාව වැඩෙන්නේ ඒකම බලපාන. එහෙමයි. වැඩ දියුණු කරගත්තට පස්සේ. එහෙමයි. ඒක හරි ආශ්චර්ය දෙයක් ඒක. ප්‍රීතිය වැඩුණාට පස්සේ ප්‍රීතියම තමයි මානසිකාර්ය කරන්න තියෙන්නේ. එහෙමයි. පස්සද්ධිය වැඩුණාට පස්සේ පස්සද්ධියම මානසිකාර්ය කරනවා. සමාධිය වැඩුණොත් ඒ සමාධියම නැවත නැවත පිහිටෝ බලවත් කරනවා. එහෙමයි. උපේක්ෂාවත් එහෙම තමයි. ස්වාමීනි දැන් අපි සාමාන්‍ය ජීවිතේත් උපේක්ෂාව යම් විදිහකට කතා කරනවා නම් අපි දැන් බලාපොරොත්තුෙන් සිටින දේවල් එකපාරට නොලැබී ගියාට පස්සේ උපේක්ෂාවට අපිපත් මේකේ ලස්සන උපේක්ෂා සම්බුද්ධංගේ වඩන්න එහෙමයි. බොහොම ලස්සන දහම් පරයයක් තියෙනවා පුඩා තියෙනවා දහම් කරුණු. එහෙමයි. එතකොට මේ ඉන්ද්‍රිය භාවනා කියලා සූත්‍රයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. ඒ ස්වාමී. ඒකේ හරි ලස්සන පරයයක් විස්තර කරනවා මේ ඉතලම මේ හතරවෙනි දැන් උපේක්ෂාව ගැන කියද්දී උපේක්ෂාව වඩන්න පටන් ගන්න තැන තමයි දැන් හිතන්න අපි තුමු මෙහෙම කෙනෙක් මේ දැන් මේක සමාධියක් වැඩිච්ච කෙනෙක් ගැන කතාවක් නෙමෙයි මෙතන විස්තර කරන්නේ. එහෙමයි ස්වාමී. සාමාන්‍ය ගෘහ ජීවිතයේදී උපේක්ෂාවට හිත ගන්නවා ඉතින්. එහෙමයි. භාග්‍යතුන් දේශනා කරනවා මේ පින්වත් ආනන්ද ආර්ය විනී අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව. එහෙමයි. දැන් මේක භාවනාවක්. ඉන්ද්‍රිය භාවනාවෙන් දියුණු කරන්නේ උපේක්ෂාව. ඒකත් භාවනාව. එහෙමයි. ඒකට කියන්නේ ඉන්ද්‍රිය භාවනාව කියලා. එහෙයි. කුමක් නිසාද ඉන්ද්‍රිය භාවනාව කියලා කියන්නේ ඇස කන නාසය දිවකය මනස කියන ඉන්ද්‍රියන් 6 පාවිච්චි කරමින් තමයි ඔහු මේ භාවනාව කරන්නේ. එහෙමයි. එතකොට ඇහෙන් රූප දකිද්දිම තමයි මේ භාවනාව කරන්න තියෙන්නේ. එහෙමයි. කනෙන් ශබ්ද අසමින්මයි මේ භාවනාව කරන්න තියෙන්නේ. හරි පුදුමයි ඒක. එහෙයි. කොහොමද කරන්නේ පින්වත් ආනන්ද මේ ශාසනයේ භික්ෂුව යම් කෙනෙක් ඇසින් රූපයක් දැක්කහම ඔන්න හිතේ ස්වභාවය තමයි කියන්නේ මොකද එක්ක කැමැත්තක් ඇති වෙනවා. එහෙමයි. එහෙම වෙන්න පුළුවන්. එහෙයි. සමහර රූප දකින්නකොට කොහොමද ඇති වෙන්නේ කැමැත්ත. සමහර රූප දකින්නකොට කොහොමද ඇති වෙන්නේ අකමැත්ත. ඒ වගේම සමහර රූප දකින්නකොට මනාපයක් ඇති වෙනවා. එහෙම නැත්නම් අමනාපයක්. එහෙම නැත්නම් දෙකම ඇති වෙනවා කියනවා. එතකොට ඔහු මෙහිමයි කියන දැනගන්නේ මට මේ කැමැත්තක් උපන්නා. එහෙමයි. එහෙම නැත්නම් අකමැත්තක් උපන්නා. එහෙම නැත්නම් මනාප අමනාප බව මගේ හිතේ ඉපදුනා. එලිස්සෙලම දැනගන්න ඕනේ. එහෙමයි. දැනගෙන හිතනවා කියනවා මේකත් හේතුඵල ධමකින් හැදිච්ච එකක්. ආන්නක. එහෙමයි. මේක හේතුවකින් හැදෙන්නේ. එහෙමයි. සැපසහගත ස්පර්ශයක් නිසයි කැමැත්ත පුදින්. දුක්සහගත ස්පර්ශයට එනකොට මොකද වෙන්නේ? අකමැත්තක් ඇති වෙනවා. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේක නිත්‍ය දෙයක් නම් මොකද වෙන්න ඕනේ? හැමතිස්සෙම එකම ස්වභාවය නැති වෙන්න ඕනේ හිතේ. එහෙමයි ස්වාමීනි. එන එක අවස්ථාවක කැමැත්තත් අනිත් අවස්ථාවේ අකමැත්තත් ඇති වුනේ කුමක් නිසාද? හේතුකින් ඇති වෙච්ච නිසා. එහෙමයි. සැපසහගත ස්පර්ශයක් ඉදිරියේදී කැමැත්ත උපදිනවා. දුක්සහගත ස්පර්ශයක් ඉදිරියේදී අකමැත්ත ඇති වෙනවා. එහෙමයි. එහෙනම් මේක හේතුඵල ධමයෙන් හැදිච්ච දෙයක්. මේක ගොරෝසු දෙයක්. එහෙමයි ස්වාමීනි. ගොරෝසු කියලා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මේ බාහිර ආයතනත් ආධ්‍යාත්මික ආයතනත් එකතු වෙලා නිර්මාණය වෙන දෙයක් නිසා මේක ගොරෝසු දෙයක්. කැමැත්ත අකමැත්ත කියන්නේ ගොරෝසු. එහෙමයි.
පටිච්ච සමුප්පාදයෙන් හැකිච්ච දෙයක්. හේතුඵල ධර්ම නිර්මාණය වෙච්ච දෙයක්. ඒ නිසා යම් උපේක්ෂාවක් ඇද්ද ඒ උපේක්ෂා එයමයි ශාන්ත, එයමයි ප්‍රණීත කියලා සිහි කර කර ඉන්නවා කියන. එහෙමයි ස්වාමීනි. ඉතින් එතකොට ඔහු තුල උපන් කැමැත්ත, අකමැත්ත, උපන් මනාප අමනාප නිරුද්ධ වෙලා යනවා කියන. එහෙමයි ස්වාමීනි. මේ වැඩිච්ච හිතක හරි ආශ්චර්යයි. එහෙයි ස්වාමීනි. හොඳ සිහිය තියෙන කෙනෙක් නම් මේක කරන කරද්දී මොකද වෙනව කියලානේ. හිතේ සංසිඳිලා යනවා කියනවා. මොකද්ද? මේක අනිත්‍ය දෙයක්. මේක හේතුඵල ධර්මයෙන් හැදිච්ච දෙයක්. ඒ වගේම තමයි මේක මේ ගොරෝසු දෙයක්. යම් උපේක්ෂාවක් තියෙනවා ඒ උපේක්ෂාව තමයි ශාන්ත, උපේක්ෂාව තමයි ප්‍රණීත කියලා හිත හිතා ඉන්නවා කියනවා. එහෙමයි ස්වාමීනි. ඒතකොට මොකද ඉන්නේ? උපන් කැමැත්තක් ඇති වුණාද? අකමැත්තක් ඇති. කැමැත්ත උපදින්නේ සැප විඳීමත් එක්ක. එහෙමයි ස්වාමීනි. අකමැත්ත උපදින්නේ දුක් විඳීමත් එක්ක. එහෙයි. ඒතකොට මේ දෙකෙන් හිත ඈත් වෙනවද? කැමැත්ත අකමැත්තට බහින්න නැතුව ස්වාමීනි හිත මේ උපේක්ෂාවට. ඒක තමයි කියන්නේ සුඛස්සච පහන උපේක්ෂාව විස්තර කරන්න එහෙමනේ. එහෙමයි ස්වාමීනි. දුක්ඛස්සච පහන එහෙයි. පුබ්බේ සෝමනස්ස දෝමනස්සානං අත්තංගම. ඒ දෙකින්ම වෙනස් වෙච්ච දුක් සැප රහිත පිරිසිදු සිහියක් සහිත උපේක්ෂාවට හිත මේ පිහිටනවා. එහෙමයි ස්වාමීනි. දැන් මේ ඉන්ද්‍රිය භාවනාව කරමින් හිත උපේක්ෂාව වඩන ක්‍රමයක් මේක. එහෙමයි ස්වාමීනි. හරි ලස්සනයි නේද? එහෙයි. ඉතින් හතර ඉරියව්වෙ මිදගෙන උපේක්ෂාව තුළ හිත පිහිටවන. එහෙමයි. පින්වත් ආනන්දීක මේ වගේ දෙයක් කියනවා. මොකද ඉන්නේ? මේක පුරුෂයෙක් ඇස්සර බලා ආයෙමත් ඇස් පියා ගන්නවද? ඇස් පියාගෙන ආයෙමත් ඇස්සර බලනවද? පින්වත් ආනන්ද අන්නේ වගේ තමයි කියනවා. යම් කෙනෙක් ওই විදිහට වේගින් ওই විදිහට හිතනකොට ওই විදිහට ඉක්මනින්ම ওই විදිහට සුළු මහන්සියකින්ම උපන් අකමැත්ත නැති විලා ඒ වගේම උපන් මනාප අමනාප නැති විලා නිරුද්ධ වෙනවද? උපේක්ෂාවේ පිහිටනවද? එහෙමයි. පින්වත් ආනන්ද ආර්ය විනී ඇසින් දත යුතු රූප ඉදිරියේදී අනුත්තර ඉන්ද්‍රිය භාවනාව ඔකයි කියන්නේ. ඔකත් භාවනාව. එහෙයි. එතකොට දැන් අපි හිතනෝනේ මොකක් හරි මානසිකාරය කරගෙන ඇස් දෙක පියාගෙන වාඩි වෙලා කරන එක විතරයි භාවනාව කියලා අපි මෙච්චර කල් ප්‍රසිද්ධ වුනේ. එහෙමයි. සතර ඉරියව්වෙම කරන භාවනාව අනුත්තර ඉන්ද්‍රිය භාවනාව. එහෙමයි. එතකොට යම් අරමුණක් අපි සිහි කර කර කරන්නේ ඉතින් භාවනාවක් එතකොට. එහෙමයි. වැඩිමක් කරන්නේ. එහෙයි. මේකත් වැඩිම. මේකත් වැඩිම. ස්වාමීනි දැන් නිතරමට අපිට ඉඳුරන් හයට කුමක් හෝ අරමුණක් හැමතිස්සෙම සම්මුඛ වෙනවනේ. සම්මුඛ වෙනවනේ. ඒ හැම අවස්ථාවකම අපිට හැම අවස්ථාවකම දැන් එයා යාට සිහි කල්පනාවක් ඇත්තටම තියෙනවා. එහෙමයි ස්වාමීනි. සිහි කල්පනාවක් නැතුව මේක සංවේදී වෙන්නෙත් නෑ ඇත්ත. එහෙයි. කැමැත්තක් එනවද අකමැත්තක් ඇති වෙනවද කියලා කිසි දෙයක් ප්‍රකට නෑ. මේ කලබල මේ අර ඒක කියන්නේ මේක වඩාත් කාය විවේකයක් තියෙන්න ඕන, චිත්ත විවේකයක් තියෙන්න ඕන. එහෙමයි ස්වාමීනි. දැන් අර එකයි කියන්නේ දැන් අර බලන්න අනී පිරිසුතුමාට පවා කියන්නේ දැන් මේ Tamanට කාය විවේක චිත්ත විවේක නෑ කියලා එහෙම ඉඳලා හරියන්නේ නෑ. එහෙමයි. ඒකයි බුදුරජාණන් අනුකම්පාවෙන් ගිහි ශ්‍රාවකෙකුට පවා සිහිය උපද්දන්නේ මොකද්ද? ඔබ පින්ඩ පාතයෙන් උදව් කරනවා, සේනාසන වලින් උදව් කරනවා, ගිලම්පස් වලින් උදව් කරනවා, සිවුරු වලින් උදව් කරනවා. එහෙමයි. හැබැයි ඔබ මෙහෙමත් හික්මෙන්න කියන කලින් කලට හැමතිස්සෙම කියන්නේ නැහැ. එහෙමයි. කලින් කලට හරි විවේකයෙන් එහෙමයි. උපදවන ප්‍රීතියක් උපදින්න කියනවා. එහෙයි ස්වාමීනි. විවේකයේ සහිත ප්‍රීතිය. එහෙයි. ඒත් බලන්න මේ උපේක්ෂාව වඩන එක ක්‍රමයක් මේක. ওই විදියට ආයතන හයෙන්ම කෙනෙකුට හිත පුරුදු කරන්න පුළුවන්. එහෙමයි. උපේක්ෂාව දියුණු වෙලා යන්නේ. ඔය අට්ටක නාගර කියන සූත්‍රයේ හරි ලස්සන කාරණාවක් තියෙනවා. එහෙමයි. මේ ධානය උපදවාගත්තු පළවෙනි ධානය උපදවාගත්තු කෙනෙක් උපේක්ෂාවට හිත ගන්න විදිය. එහෙමයි. ඉද ගහපති බික්කු විවිච්චේ කාමේ විවිච්ච අකුසලේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේකදම් පීචිසුකං. දැන් ඔන්නයා මහන්සි වෙලා විතක්ක විචාර අකුසලය කාමයන්ගෙන් හිත වෙන් කළා, අකුසලයන්ගෙන් හිත වෙන් කළා. විතක්ක ਵਿਚාර සහිත ප්‍රීති සුඛ ඇති පළවෙනි ධානය උපදවගෙන ඉන්නවා. ඊට පස්සේ ওই පළවෙනි ධානයේ ඉඳගෙන දැන් හිත උපේක්ෂාවට ගන්නවා කියනවා සෝයිති පටි සංචික්කති. ඔහොම මෙහෙම හිතනවා කියන මොකද්ද? ඉදම්පිකෝ පඨම ඥානං අபிසංකතම් මේක හටගත්තු එක. එහෙමයි. මහසීනේ හටගත් හේතුඵල ධර්ම ඉන්නේ. එහෙයි. අයියර අපි සමාධිය වඩන කිව්වේ කොහමද? සමාධිය වැඩෙන හේතුන නිමිත්ත කර යෝනිසෝ මනසිකාරය කළා තමයි සමාධිය වඩාගත්තේ. එන අபிසංකත. හේතු සහිතව හටගත් එක. එහෙමයි. අபிසංචේතිත. චේතනාවකින් තමයි නැවත නැවත මනසිකාරය කළ මේ පළවෙනි ධානය ඉපදුවේ. එහෙමයි. යංකෝපන කිංචි අபிසංකතං අபிසංචේතිතං හේතුකින් හටගත්තන
චේතනාත්මකවම මේක උපැද්දපු එකක් නම් යංකෝපන කිංචි අபிසංකතං අபிසංචේතයිකං තදනිච්ඡං ඒකත් එහෙනම් අනිත් එක. එහෙමයි ස්වාමීනි. ඒ හේතුවකින් හටගත්ත නම් හේතු නැතිවීම නැතිලා යන පුළුවන් නේ. එහෙමයි. එහෙනම් මේක මේ අනිත්‍ය දෙයක්. හේතුඵල ධර්මයෙන් සකස් වෙච්ච දෙයක්. විශේෂ කොට චේතනාත්මකව සකස් වෙච්ච දෙයක්. යම් කිසි දෙයක් හේතුඵල ධර්මයෙන් සකස් වුණා නම් ඒක අනිත්‍යයි. හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙලා යන ස්වභාවයෙන් යුක්තයි කියලා නුවණින් විමස ඉන්නවා කියන්නේ. එහෙමයි. දැන් පළවෙනි ධානයෙන් උපේක්ෂාවට ගන්නවා ඉතින්. එහෙමයි ස්වාමීනි. එහෙම විමසද්දී මොකද වෙන්නේ? ඔහු ඒ ප්‍රථම ධානයේ නුවණින් විමසින සිටින ඔහුගේ එක්ක උපේක්ෂාවට හිතපත් වෙලා ආශ්‍රවයන් ප්‍රකට වෙලා ආශ්‍රවයන්ගෙන් එක්ක නිදහස් වෙනවා කියලා. එහෙමයි. එහෙම නැත්තම් මොකද වෙන්නේ? අර එයාට ඒක මේ මානසිකාරය බලවත් කරගෙන මොකද්ද අනිත්‍ය සිහි කරන මානසිකාරය බලවත් කරගන්න බැරි වුණොත් එහෙම ඒගේ හිතේ ස්වභාවය තමයි කියනවා ඒ උපන් ධර්මයට හිත ඇලෙනවා කියන. බැඳගෙන සමාධියට. එහෙමයි ස්වාමීනි. ඒ ධර්මයේ හිත බලවත් වෙන ඇලුණු සිටින් ධර්මයෙන් සතුටු වෙමින් සිට ඕරම්භාගී සංයෝජන පහශය කිරීමෙන් ඕපපාතික උපදිනවා කියන බ්‍රහ්ම ලෝකේ අනාගාමී වෙලා. එහෙමයි ස්වාමීනි. පහළට එන්නේ නැහැ කියනවා ඒක. එහෙයි. අසරණ වෙන්නේ නැහැ ඒත්. එහෙමයි ස්වාමීනි. ත්‍රිවර්ණ උපේක්ෂාවට යන්න බැරි වුණොත් එහෙම නිවිල යන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. උපතකට යනවා. ආයි උපතකට යනවා. අර උපන් හටගත්තු ධර්මයේ පිහිටපු ගමම්ම ආයි බ්‍රහ්ම ලෝකෙට යනවා. එහෙමයි. හැබැයි එයාගේ අර මානසිකාරය බලවත් නම් මොකද්ද? හේතුඵල ධර්මයක් වශයෙන් කල්පනා කළ අනිත්‍ය දෙයක් වශයෙන් කල්පනා කළ සංකත දෙයක් විදිහට කල්පනා කළ මේ මානසිකාරය බලවත් නම් ආශ්‍රවයන්ගේ හිත නිදහසලා පිරිනවී යනවා. එහෙමයි ස්වාමීනි. හරි ආශ්චර්ය දෙයක්. එහෙයි. බලන්න එතකොට උපේක්ෂාවට ගන්න ලස්සන ක්‍රමයක්. එහෙමයි. එතකොට පිරිනිවී යන උපේක්ෂාවක්. එහෙමයි. නිවිල්පත් වෙලා යන්නේ නැහැ එතකොට. ඒතර අනිත් හැම තැනකම එන ස්වභාවය මොකද්ද? පත් වෙලා යන තැන තියෙන්නේ. අවුලගෙන යන්නේ. එහෙමයි ස්වාමීනි. අවුලගෙන ගියාට පස්සේ මොකද? ජාති ජරා ව්‍යාධි මරණ ආයෙ තියෙනවා. එහෙමයි. ආයෙ තියෙනවා. හැබැයි නිවිල යන කෙනාට වැඩි යුතු භාවනාවක මොකද? උපේක්ෂාව. ඒතර ඉන්ද්‍රිය භාවනාව කොච්චර ලස්සනයිද නේ? එහෙමයි ස්වාමීනි. ඒතර බලන්න දැන් මේ වගේ දහම්පරයය ගෘහ ජීවිතයේ කෙනෙකුට අසන්න ලැබීම මේ වගේ දහම්පරයයක හිත පහන් කරන්න ලැබීම හිත පහදවන්න ලැබීම. ඒතර මේ ධර්ම දාණය දෙන පිරිස මේ උත්තම දෙයක් පිළිබඳව දැන් මේ හිත පිහිටවන්නේ. මේ ලෝක එතකොට මේ මිනිස්සයාට නිවිල යන දේවල් දහන ලැබෙන්නේ ඇවිලලා යන දේවල්ද? මොනවද හැමතිස්සෙම අහන්න ලැබෙන්නේ? ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් වල ඇලෙන ගැලෙන ඒවම නැවත නැවත වැළඳ ගන්න දේවල් ඇහෙන ලෝකේ. මේ ධර්ම දාණය දෙන පිරිස ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් වලින් නිදහස් වෙලා ඒ සියලු දුකින් නිදහස් වෙන නිවිල යන මේ උපේක්ෂාව උපදවන දහමක් තුල හිත පිහිටවන්න මහන්සි ගන්නවා කියලා කියන්නේ කොච්චර උදාර වෙනවද? ලෝකයට ඒ උදාර දේ දෙනව නම් Tamanට සංසාරෙ මොකද්ද වෙන්නේ? නිවිල යන දහමකින් සැනසෙන්න නිරන්තර ඇසුර ලැබෙන්න හේතු වෙන උදාර පිනක් බවට පත් වෙනවා. එහෙමයි. නිවිල යන දහමකින් සැනසෙන්න. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ නිසා මේ දහම එතකොට සමහර අය ඉන්නවා කියන මේ ශාසනය දැන් අපි අර කුමද්ද එක දේශනාවක අපි ඉගෙන ගත්තා සීල සූත්‍රයේ අපි ඉගෙන ගත්තු කාරණාව තමයි කුමද්ද? සති සම්පජන්නේම බලවත් කරගෙන උපේක්ෂාව වඩන. එහෙමයි. සති සම්පජන්නේම බලවත් කරගෙන. ඒක හරි පුදුමයි. ඒකේ උපේක්ෂාව ගැන කියද්දී එතන තිබුණා මේ එතන තියෙන ඒ සමාධිය උපදවාගත්තු කෙනා බලවත් සති සම්පජන්ණිය යුතුව උපේක්ෂාව තුළ හිත පිහිටවනවා කියනවා. එහෙමයි. උපේක්ෂාව තුළ හිත පිහිටවනවා කියනවා. ඒක හරි පුදුම ලස්සන කාරණාවක් එතන කියනවා. කුමක්ද කියන්නේ? යස්මින් සමයේ භික්ඛවේ භික්ඛු යතා සමාහිතං චිත්තං සාදුකං අජ්ජුව පික්කිතා හෝති. මොකද කරන්නේ? සමාධිමත් සිතක් උපදවාගෙන එතන බලවත් සිහියෙන් ඉඳගෙන හිත උපේක්ෂාවට කරනවා කියනවා. එහෙමයි. ඒතර සමහර ශ්‍රාවකයෝ ඉන්නෝ සිහිය බලවත් නම් ඒ කෙනාට සිහියෙන් ඕක කරන්න පුළුවන්. එහෙමයි ස්වාමී. වීරිය බලවත් නම් අර ඉන්ද්‍රිය භාවනාවේ වගේ වීරියෙන් කරන්න පුළුවන්. එහෙමයි ස්වාමී. යෝනිසෝ මනසිකාරය බලවත් කට්ටිය අර වගේ අර අට්ඨක නාගර සූත්‍රය වගේ යෝනිසෝ මනසිකාරයෙන් හිත පිහිටවන්න පුළුවන්. එහෙමයි. ඒතර මේ උපේක්ෂාවට හිත ගන්න පුළුවන් විවිධ නිමිති තියෙනවා.
එහෙයි ස්වාමීනි. ඒතර මේ උපේක්ෂාවට ගත්තට පස්සේ මොකද වෙන්නේ? යාගේ මානසික ස්වභාවය තමයි කියනවා හරියට නියම විස්තර කරනවා පින්වත් මහන්නේ භික්ෂුව සැපයක් දුරු කළා, දුකක් දුරු කළා. කලින්ම මානසික සැප දුක් නැති කළා, දුක් සැප රහිත පිරිසිදු සිහිය උපේක්ෂාවක් තියෙන හතරවෙනි ධ්‍යානට පැමිණෙනවා කියනවා. එහෙමයි. ඔහුගේ ශරීරයේ පිරිසිදු සිත නොපැතුරුණු තැනක් නැහැ කියනවා. හරි විශ්මිත දෙයක්. ඒක උපමාවක් කියන එක මේ වගේ දෙයක් කියනවා. සුදු වස්ත්‍රයක් හිසේ ඉඳන් පොරෝගෙන ඔන්න කෙනෙක් වාඩි වෙලා ඉන්නවා කියනවා. එහෙමයි. එතකොට ඔහුගේ ශරීරයේ සුදු වස්ත්‍රයෙන් තැවරුම් නැති තැනක් නැහැ කියලා. හැමතැනම තැවරලාගෙන තියෙනවා. එහෙමයි. හරි ලස්සන උපමාවක්. එහෙයි. ඒ වගේ තමයි කියනවා අර වගේ උපේක්ෂාවට හිතපත් කළාට පස්සේ උපේක්ෂා සහගත පිරිසුදු සිතින් නොතැවරුණු තැනක් නැහැ කියන ශරීරය පුරා. එහෙමයි. එතකොට මේ පිරිසුදු උපේක්ෂාව සහිත හිත තමයි සියලු ආශ්‍රව ශ්‍රේ කරන්න පාවිච්චි කරන්නේ. එහෙමයි. චතුරාර්ය සත්‍ය පිරිසිදු දකින්න පාවිච්චි කරන්නේ සිත. පෙර ජීවිත දකින්න පාවිච්චි කරන්නේ සිත. එහෙමයි. සත්‍ය චුත් කය අතහරින හැටි උපදින හැටි දකින්න පාවිච්චි කරන්නේ සිත. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ අනිත් සියලු ඥානයන් ධාතු ස්වභාවයන් සම්පූර්ණයෙන් ප්‍රකට කරන උදාහර. එතකොට මේ බොජ්ජංග ධර්මයේ හිත පිහිටවන එතන. එහෙමයි ස්වාමීනි. පුදුම ලස්සන දෙයක් මේ. එහෙයි. ඒතර මේ අයුරින් තමයි බොජ්ජංග වැඩිලා විද්‍යාවයි චතුරාර්ය සත්‍ය පරිපූර්ණ වශයෙන් අවබෝධ වීම සිද්ධ වෙනවා. එතෙන්දි රාගයෙන්, ද්වේෂයෙන්, මොහෙන් සම්පූර්ණ හිත නිදහසලා යනවා. සීල ආශ්‍රයයන් හිත නිදහසලා යනවා. පිරිසුදු උපේක්ෂාවෙන්. එහෙමයි ස්වාමීනි. ඉතින් මේ උදාර වූ මේ මානසික ස්වභාවය තුළ තමන්ගේ හිත පිහිටුවා ගැනීම පිණිසම පිරිනිවී යෑම පිණිසම මේ රැස් කරගත් උදාර පුණ්‍ය සම්පatti හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සිල් දිනාට තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් පිරිනිවී සැනසීම පිණිස වන භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ශ්‍රී සද්ධර්මයේ අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ පෙන්වා වදාලා. ඒ අපට අනුකම්පා ඇති පූජනීය මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. කාරුණික පින්වත්නි අද දින දහම් කැඩපත ධර්මදේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ සයිප්‍රස්සී සේවයේ නියුතු පින්වත් නිල්කා කුමාරි පින්බර මහත්මිය ඇතුළු ඒ සියලු දෙනා එක් රාශී වෙලා ඉතින් මේ රැස් කරගත්තු පිරිනිවී යන දහමක් පිළිබඳ දේශනා කරපු උදාාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා සක්දිවිඳුන් ඒ වගේම සතරවරන් රජදරුවන් සෙම්පත් දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු සම්බුදු සසුන ගැන පහන් සිත් උපදවාගෙන සිටින උපකාර කරන සියලු දෙවිවරු සුමන සමන් දිව්‍ය රාජයාට ආලවක දෙවියන්ට ඒ වගේම ජනවසම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා. ඒ සයිප්‍රස් සේවයේ නියුතු පින්වත් නිල්කා කුමාරි මහත්මියට සලසා දෙත්වා. දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් දැනට අපවත් වී වදාළ සියලුම ස්වාමීන් වහන්සේලාටත් අනන්ත සසර පුරා මිය පරලෝකී සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. පරලෝක වශයෙන් සැපවත් වේවා, සුවපත් වේවා, වහවහ සසර දුකින් අත් මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරුවනට, අනගාരികා මෑණිවරුන්ට, උපාසක දරුවන්ට උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් සයිප්‍රස් සේවයේ නියුතු පින්වත් නිල්කා කුමාරි පින්බර මහත්මියටත් සුජීවත සිටින දායකත්ව දරන පින්වතුන්ගේ දෙමව්පියන් දෙපළටත් පවුලේ සියලු දෙනාට උපකාර කළ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. කොරෝනා වසංගතයෙන් පීඩා විඳින සියලු දෙනාටමත් සියලු රණවිරුවන්ටත් ආබාධිත රණවිරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සයිප්‍රස් මහමෙවුනා භාවනාස්පේ වැඩ සිටි පින්වත් ස්වාමින් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් අපගේ පින්බර දෙමව්පියන්ට එකසේ මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. උතුම් ධර්මය අවබෝධ කරගන්න
වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අද දවසෙත් අපට අනුකම්පාවෙන් මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ යම් උත්තම ධර්මය වන්නේද ඒ ශ්‍රී සද්ධර්මය අපගේ පින්වත් ස්වාමින් වහන්සේ පවසා වදාළ ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොට ගන්මින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේට අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන සයිප්‍රස්හි සේවයේ නියුතු පින්වත් නෙල්කා කුමාරි මහත්මිය ප්‍රධාන පිනති හැමදෙනාත් පින්වන්ත ඔබ හැමදෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. පින්වන්ත ඔබටත් අපි ආරාධනා කරගන්නවා මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්ව බරපණ ලබා ගැනීමට ඔබට අවස්ථාව තිබෙනවා. 071 232 88 87 දුරකථන මාර්ගය ඔස්සේ පිළිබඳව තොරතුරු විමසමින් දැනුම්වත් වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරගන්නවා. එහෙමනම් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් නැවතත් දහම් කැඩපත පිණිස සදහම් සාකච්ඡා රැගෙන අපි ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.